සුබ දවසක්. ඕගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ Learn IT YouTube channel එකත් එක්ක. අද මම ඕගොල්ලන්ට මේ අරගෙන ඉන්නේ Excel 3 වෙනි lesson එක. අද මේ lesson එකේදීත් අපි Excel වල වැදගත්ම කාරණා කිහිපයක් කතා කරනවා. අපි හිතමු මෙන්න මෙහෙම marks ටිකක් තියෙනවා. මේ marks වලින් මට ඕන 50ට වැඩි නම් pass කියන්න ඕන, 50ට අඩු කට්ටිය fail කියලා කියන්න ඕන. දැන් මෙතන 45 නම් එයා fail වෙන්න ඕන, 77 කෙනෙක් නම් pass වෙන්න ඕන. එතකොට මෙතනදී අපිට යම් කිසි කන්ඩිෂන් එකක් දීලා ඒ කන්ඩිෂන් එක අනුව වැඩක් කරලා තිනවා. දැන් මෙන්න මේ ටිකත් බලන්න. දැන් අපි කමු සබ්ජෙක්ට්ස් ටික තියෙනවා, ගත්ත මාක්ස් තියෙනවා. ඒ මාක්ස් වලට දාලා එයාට A එකක්ද B එකක්ද C එකක්ද කියලා කියන්න ඕන. දැන් 80ට වැඩි කට්ටියට A එකක් දෙන්න ඕන. 80යි අපි හිතමු 70 අතර කට්ටියට B එකක්. එතකොට 70යි 55 අතර කට්ටියට C එකක්, ඊට අඩු කට්ටියට S එකක්. එහෙම ගෲප් කරලා ග්‍රේඩ් දෙන්න ඕන අපිට. ඒතකොට මෙතනදී අපිට සිද්ධ වෙනවා යම්කිසි කන්ඩිෂන් එකක් ගොඩනගලා මෙයාගේ මේ මාක්ස් වල තියෙන පරාසය රේන්ජ් එක මොකක්ද කියලා චෙක් කරලා ඒ රේන්ජ් එකට අනුව මෙයාට රිසල්ට් එකක් ලබා දෙන්න. මෙතනදිත් එහෙමයි. එහෙනම් දැන් අපිට ඉගෙන ගන්න වෙනවා කොහොමද යම්කිසි කොන්දේසියක් දීලා ඒ කොන්දේසියට අනුව වැඩක් කරන්න කියලා. අන්න ඒක තමයි අද අපි මේ ඉගෙන ගන්න යන්නේ. ඉතින් මේ දෙයට ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට ඉගෙන ගන්න වෙනවා රිලේෂනල් ඔපරේටර්ස්. ඔයගොල්ලන්ට මතක ඇති අපේ පළවෙනි ලෙසන් එකේදී අපි ඉගෙන ගත්ත ඇරිත්මැටික් ඔපරේටර්ස්. අන්න ඒ වගේම තවත් වැදගත්ම ඔපරේටර්ස් වර්ගයක් තියෙනවා රිලේෂනල් ඔපරේටර්ස් කියලා. එහෙම නැත්නම් කම්පැරිසන් ඔපරේටර්ස් කියලා. දැන් එහෙනම් අපි මේ ඉගෙන ගන්න යන්නේ ඉස්සෙල්ලාම මෙන්න මේ රිලේෂනල් ඔපරේටර්ස් ටික. ඉතින් ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න, like එකක් දාන්න, වෙන අයටත් දැනගන්න share කරන්න, bell icon එක click කරලා තිබොත් ඔයාලට පුළුවන් මම අලුත්ම videos දැම්මම ඒ ගැන දැනගන්න. පහළ comment section එකේ ඔයාලට පුළුවන් ඔයාලට හිතෙන දේවල් දැනගන්න දෙයක් තියෙනවා නම් ඒ දේවල් comment කරන්න. මේ උගන්වන දේවල් බොහොම ඉවසීමෙන් හොඳින් ඉගෙන ගන්න මම ඔයාලට සරලවම තේරෙන විදිහට මේ ටික උගන්වගෙන යන්න. පළවෙනිම කම්පැරිසන් ඔපරේටර් එක තමයි equal සමානයි කියලා කියන එක. ඔන්න අපි පොඩි උදාහරණයක් කරගෙන යමු. දැන් හිතමු අපි ඔන්න කන්ඩිෂන් එකක් දෙනවා. අපිට කියන්න ඕන A දෙක සමානයිද 34ට කියලා. ඒතර අපි ඒක ලියන්නේ මෙහෙමයි. ෆෝමියුලා එකක් ලියන්නේ equal කියලා දාලානේ. A equal එක වෙනයි. මේ equal කිව්වේ අපි ෆන්ක්ෂන් එකක් කියලා කියන්නේ, ෆෝමියුලා එකක් කියලා කියන්නේ. ඔන්න equal අපි කියමු A2 equal 34යි කියලා කියනවා. එතකොට මම මෙතන ඉදිරිපත් කරපු කොන්දේසිය තමයි A දෙක සමානයි 34යි කියනවා. එතකොට අපිට රිසල්ට් එකක් හම්බ වෙනවා true ද false ද කියලා. දැන් මේක එන්ටර් කරාම true කියලා එයි. ඒ අපි ඉදිරිපත් කරපු ප්‍රකාශනය සත්‍යයි. මේ එක්ස්ප්‍රෙෂන් එක සත්‍යයි. මේකට අපි ප්‍රකාශනයක් කියලා කියන්නත් පුළුවන්. ක්‍රයිටීරියා කියලාත් කියනවා. කන්ඩිෂන් කියලාත් කියනවා. කොන්දේසිය. ලොජිකල් ටෙස්ට් කියලා කියන්නත් පුළුවන්. ඒ කියන්නේ තාර්කිකව අපි චෙක් කරලා බලනවා. දැන් අපි ආයෙ තව එකක් දෙමු සමානයි equal A2 මම ආයෙ කියනවා සමානයි 50ට කියලා. දැන් මම කිව්වා A2 ගේ වැලියු එක 50යි කියලා ඉවරලා කිව්වා. දැන් මේක false. පැහැදිලිනේ නේද? එතකොට ඇයි මං ඉදිරිපත් කරපු තර්කය වැරදි. එතකොට ඒකේ මං කිව්වේ 50ට සමානයි කියලා. නමුත් තියෙන්නේ 34යි කියලා. එහෙනම් false. දැන් ඔයාලට පේන්න ඕන අපි යම්කිසි ප්‍රකාශනයක් ඉදිරිපත් කරාම මෙන්න මේ විදිහට කන්ඩිෂන් එකක් දුන්නාම true ද false ද කියලා උත්තරයක් ලැබෙනවා අපිට. එහෙනම් පළවෙනිම කම්පැරිසන් ඔපරේටර් එක තමයි equal කියන එක. ඊළඟ ඔපරේටර් එක greater than කියන එක. අපිට විශාලද බලන්න පුළුවන්. දැන් අපිට මෙහෙම ලියන්න පුළුවන් equal A2 greater than 20 කියනවා. දැන් මම කිව්වා A2 විශාලයි 20ට කියලා. ඒකට උත්තරේ true. ඇයි මෙතන තියෙන්නේ 34යි කියලා. ඊළඟ එක තමයි less than කියන එක. දැන් මම කියනනම් A2 less than 20. දැන් මේ ඉදිරිපත් කරපු කන්ඩිෂන් එක false. ඒක අසත්‍යයි. ඊළඟට අපිට කියන්න පුළුවන් විශාලයි හෝ සමානයි කියලා ඉවරලා. greater than or equal to. ඒතර ඊළඟට තව කියන්න පුළුවන් less than or equal to. කුඩයි හෝ සමානයි. ඊළඟට not equal to අසමානයි. ඔන්න ඔය ටික තමයි comparison operators කියලා කියන්නේ. මම තව චුට්ටක් ඔයාලට greater than or equal to කියන එක පෙන්නන්නම්.
දැන් අපි කිව්වොත් equal A2 greater than or equal to 34. එතකොට මෙතනින් අදහස් කරන්නේ 34ට වඩා විශාලයි හෝ සමානයි. එතකොට 34 වෙන්නත් පුළුවන්. හෝ සමානයි කියන එක. ඔන්න ඕකත් අපිට පස්සේ වැදගත් වෙයි. ඔන්න ඒකත් හොඳට මතක තියාගන්න ඕන. අනිත් එකත් මම කියලා ඉන්නම් A2 less than or equal to 34. එතකොට දැන් මෙතෙන්දි මම කිව්වා A2 කුඩායි හෝ සමානයි. 34 වෙන්නත් පුළුවන් 34ට වඩා කුඩා වෙන්නත් පුළුවන් කියලා. ඔන්න එතකොට ඒ ඔපරේටර් එක. එතකොට not equal කිව්වේ අපි අසමානයි කියන එකට. එතකොට අපිට කියන්න පුළුවන් A2 A2 not equal 34. 34 නෙමෙයි කියලා කිව්වා. ඔන්න එතකොට එතන false මොකද 34 නේ තියෙන්නේ. ඔන්න එහෙනම් දැන් ඔයාලට මෙන්න මේ relational operators ටික හොඳට තේරෙන්න ඕන. නමුත් දැන් ගැටලුවක් තියෙනවානේ. අපිට මෙහෙම false ද true ද කියලා උත්තරයක් ඇවිල්ලා වැඩක් නැහැනේ. අපිට එන්න ඕන අපි කරන්න ඕන මේ දුන්න ප්‍රකාශනයේ සත්‍ය නම් යම්කිසි වැඩක් කරන්න ඕන. අසත්‍ය නම් යම්කිසි වැඩක් කරන්න ඕන. අන්න ඒකට Excel වල තියෙනවා if කියලා function එකක්. Programming languages ඕනෙම දෙයකට මෙන්න මේ if කියන එක තියෙනවා. if කියන්නේ නම් කියන එක. එහෙනම් දැන් අපි ඉගෙන ගමු if function එක. if function එකෙන් තමයි අපි යම්කිසි දෙයක් සත්‍ය නම් වැඩක් කරන්නේත් අසත්‍ය නම් වැඩක් කරන්නේත්. ඔන්න එහෙනම් බලන්න if එක පාවිච්චි කරන විදිය. එතකොට if එකේදී අපි ඉස්සෙල්ලාම කරන්නේ අපේ condition එක දෙනවා. ඔන්න සරල උදාහරණයක් ගමු අපි. මේක අපි හිතමු මේ තියෙන marks කියලා හිතමු අපි. marks තියෙනවා මෙතන. දැන් අපිට ඕන යා pass the fail ද කියන්න. මෙතන තියෙන result එක. දැන් අපිට මෙතෙන්ට ඔන්න මේ සෙල් එකට කියන්නේ C5 කියන සෙල් එකට තමයි අපිට result එක එන්න ඕන. අපි තුන් 50ට වැඩි නම් pass කියන්න ඕන. දැන් අර අපි ඉගෙන ගත්ත comparison operators වලින් තමයි ඒතර මේක අපි කරගෙන යන්නේ. බලන්න equal if හැම වෙලේම මතක තියාගන්න අපි function එකක් දෙනකොට function එක දීලා open brackets දාන්න ඕන. ඊළඟට open bracket function එක ඉවර වෙනකොට close bracket එක දාන්න ඕන. ඒක අනිවාර්යයෙන් ඒක මතක තියාගන්න ඕන. if දැන් මගේ condition එක මොකද්ද? මම දැන් logical test එක මට ඕන B5 කියන B5 කියන සෙල් එකේ තියෙන value එක විශාල වෙන්න ඕන 50ට වඩා. ඔන්න ඒතර පළවෙනි ටික හරි. ඊළඟට අනිවාර්යෙන් කමා එක දාන්න ඕන. ඔන්න ඒතර අපි if එකේ තියෙන කොටස් තුනයිනේ දැන්. if එකේ තියෙන logical test එකක් තියෙනවා. ඊළඟට value if true සත්‍ය නම් කරන වැඩක් තියෙනවා. ඊළඟට කමා එකක් දාලා value if false අසත්‍ය නම් කරන්න වැඩක් තියෙනවා. දැන් අපිට ඕන B5 greater than 50 නම් pass කියන්නේ. ඔන්න හැම වෙලේම මතක තියාගන්න double quotation ඇතුලේ තමයි අපි හැම වෙලේම text එකක් ලියනවා නම් ලියන්නේ. දැන් pass කියන එක text එකක්නේ. ඒ හින්දා අපි pass කියලා ලියන්නේ double quotation ඇතුලේ. එතකොට numerical value එකක් නම් double quotation දාන්නේ නිකම්ම type කරනවා. දැන් අපි දෙමු කමා pass කියන්නේ 50 වලට වැඩි නම්. ඊළඟට මොකද්ද? value if false. ඒ කියන්නේ අසත්‍ය නම්. මන් දුන්න ප්‍රකාශනයේ අසත්‍ය නම් වෙන්න ඕන මොකද්ද? එයා fail නේ. එහෙනම් ඊළඟට මම කියන්න ඕන fail. ඔන්න බලන්න ඔන්න ඔහොම තමයි ඒතර if එක ලියන්නේ. දැන් මම ලියලා ඉවරයි. අපි close bracket එක දාන්න ඕන. දැන් බලන්න B5 greater than 50 නම් කමා දැම්මා pass කියන්නේ. එහෙම නැත්නම් කමා දැම්මා ඒ කියන්නේ false නම් අසත්‍ය නම් fail කියලා කියන්නේ. දැන් පැහැදිලිද? දැන් උන අපි මේක enter කරලා බලමු. හරි දැන් pass. දැන් වල මෙතෙන්ට යන්න අපි අඩුව ගෙල දෙමු 44යි. ඔන්න යා fail. හරි ඔන්න එතකොට මේ තමයි ටෙක්ස්ට් එකක් පෙන්වන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ එතකොට. අපි ඊළඟට තව බලමු. දැන් ඔයාලට මතක ඇති අපි salary sheet එකක් හැදුවා. salary sheet එකේදී service කියලා අපි field එකක් දැම්මා. service එකෙන් අපි කරේ එයා වැඩ කරපු අවුරුදු ගාන බලලා ඒ අවුරුදු ගානට අදාළව allowance එකක් දුන්නා. දැන් අපි මෙහෙම ගත්තා අපි හිතමු එයා අවුරුදු 6ක් වැඩ කරලා තිනවා. දැන් අපිට ඕන අවුරුදු 5ට වැඩ කරලා තියෙන කට්ටියට අපි රුපියල් 5000ක allowance එකක් දෙනවා කියලා හිතමු. ඒතර දැන් ආයෙ කොහොමද ලියන්න ඕන? equal if brackets open කරා B5 cell එක B5 greater than නම් 5s වලට 5ට කමා එහෙනම් දැන් අපි value එකක් නිසා කෙලින්ම type කරනවා. අපි යට 5000 දෙනවා. හරි ඔන්න 5000 දුන්නා. කමා එකක් දැම්මා.
5ට වඩා විශාල නැත්නම් ඒ කියන්නේ සර්විස් එක අඩු එක්කෙනෙක් නම් එයාට අපි රුපියල් 2000ක් දෙනවා. දැන් ඔන්න බ්‍රැකට්ස් ක්ලෝස් කරා. ඔන්න if එකේ දොර තව අවස්ථාවක් මේ. දැන් මේ මම මේ පෙන්නන්නේ එතකොට මේ if එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමය. එතකොට if එකෙන් කන්ඩිෂන් එක දුන්නා, සත්‍ය නම් කරන්න වැඩක් දුන්නා, අසත්‍ය නම් කරන්න වැඩක් දුන්නා. දැන් මේකදී අපි කෙලින්ම values enter කරා. දැන් මේ බලන්න 5000. එතකොට දැන් මෙතන අපි කිව්වොත් එයාගේ සර්විස් එක 4යි. එහෙනම් 2000. දැන් ඔයාලා තව දෙයක් මෙතනදී තේරුම් ගන්න ඕන. මේ බලන්න දැන් මේ if එකේදී අපි කිව්වේ මොකද්ද 5ට වැඩි නම් 5000යි කියලානේ. ඉතින් දැන් මට 5ත් ඕනි නම් ඒ කියන්නේ 5 කියන එක්කෙනාට අවුරුදු 5ක් සර්විස් එක තියෙන එක්කෙනාටත් 5000ක් ඕන නම් එක්ක ඔයාලට කියන්න පුළුවන් greater than or equal කියලා. හැබැයි මෙතනදී නම් ඊට වැඩි සරලම දේ තමයි greater than 6 කියලා කියන්න පුළුවන්. ඒත් ඒකමනේ. දැන් value එකක් විදිහට කියන්න පුළුවන් අවස්ථාවකදී නම් greater than or equal කියලා දාන්න ඕනේ. අපිට කෙලින්ම කියන්න පුළුවන් 6 කියලා. ඒතර 5ත් අයිති. හැබැයි අපි මේ දෙකට මෙතෙන්ට පාවිච්චි කරන්නේ cell address දෙකක් නම් ඔයාලට කියන්න පුළුවන් greater than or equal කියලා. හරි ඔන්න ඒතර ඕකේ එක අවස්ථාවක්. හොඳයි දැන් අපි තව එකක් බලමු. මම තව දෙයක් කියලා දීලා ඉන්නම්. Excel වල අපි date එක enter කරන්නේ month date year. හොඳට මතක තියාගන්න month date year. දැන් අපි ගමු මෙතන date එකක් තියෙනවා. දැන් අපිට ඕන මෙතන date එකක්. ඒතර ඉස්සෙල්ලාම enter කරන්න ඕන month එකනේ. එහෙනම් අපි ගමු 12 වෙනි මාසේ backslash දැම්මා 8 වෙනිදා backslash දැම්මා year එක කියන්න පුළුවන් අපිට 21. දැන් enter කරලා බලන්න ඔන්න date එකක් කියන විදිය. දැන් අපිට if එකෙන් date දෙකක් check කරන්නත් පුළුවන්. දැන් අපි ගමු මෙතන date 1 කියලා තියෙනවා. මෙතන අපි ගමු date 2 කියලා තියෙනවා. එතකොට මෙතනට මම ඔන්න data එක එන්ටර් කරනවා. අපි ගමු 5 වෙනි මාසේ 12 වෙනිදා 2021ම. දැන් අපිට මේ දෙක කම්පෙයාර් කරලා බලන්නත් පුළුවන් ඕන. දැන් අපි හිතමු අපිට ඕන පළවෙනි date එකට වැඩිය අලුත් මේ දෙවෙනි එකේ date එක විශාල නම් ඕකේ කියන්න ඕන. equal if B5 cell එක greater than නම් දැන් අපි ගත්තේ less than කියලා නේද මම කියන්න කිව්වේ less than නම් C5ට ඔන්න එතකොට දැන් මෙතනදී compare වෙන්නේ dates දෙයක්. එතකොට අපි කියනවා B5 ගේ තියෙන date එක කුඩයි නම් C5 ගේ තියෙන date එකට okay කියන්න කියනවා. okay. එහෙම නැත්නම් අපි කියන්න කියමු 2 old කියන්න ඕන. ඔන්නතර බ්‍රැකට්ස් වැහුවා. දැන් බලන්න මේ අපි කම්පෙයාර් කරේ date දෙකක්. හරිනේ. දැන් මෙතන මම කියලා තියෙන්නේ B5 කුඩයි නම් C5ටනේ. ඒතර B5 කුඩා නෑ C5ට වඩා. B5 තියෙන්නේ 8:12, C5 තියෙන්නේ 5:12. දැන් මේ date එක මාරු කරමු බලන්න. මෙතෙන්ට අපි තාම current date අද date එක දාමු බලන්න. දැන් බලන්න. okay. මම මෙතෙන් දාලා තව චූටි දේවල් ටිකක් කියන්නම්. අපිට කොතෙන්ද current date එක ඕන නම් මේ දැන් තියෙන date එක ඕන නම් අපිට පුළුවන් control එකත් එක්ක semicolon එක press කරන්න. මතක තියාගන්න control එකත් එක්ක semicolon එක press කරොත් එහෙම අද තියෙන date එක එතෙන්ට එනවා. control semicolon. දැන් ඔයාලට තේරෙනවද අපිට date එකක් compare කරන්නත් පුළුවන්. මම date එක ගැන කිව්ව හින්දා තව දෙයක් කියලා දීලා යන්නම්. අපිට ඕනි නම් අද date එක හැම වෙලෙම අද date එක function එකකට පාවිච්චි කරන්න, formula එකකට පාවිච්චි කරන්න. ඒතර today කියන function එකෙන් පුළුවන් ඔයාලට අද date එක ගන්න. ඔන්න බලන්න equal today කියලා දුන්නොත් හැම වෙලෙම මතක තියාගන්න function එකක් අනිවාර්යෙන් brackets දෙක තියෙන්න ඕන. function එකේ ඇතුලේ මොන තව type කරන්න arguments තිබ්බත් නැතත් අනිවාර්යෙන් function එක brackets දෙකක් දාන්න ඕන. today මේ බලන්න ඕන අද date එක ආවා. දැන් ඔයාලට if එකත් එක්ක ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. ඔන්න බලන්න equal if අපි හිතමු මට ඕන date 1 එක තියෙන cell එක B5 greater than නම් today කියන්න පුළුවන් අපිට. B5 greater than today නම් එහෙනම් okay කියන්න.
එහෙම නැත්නම් අපි නිකන් ඕල්ඩ් කියන්න ගියම අපිට ඕනේ හරියට ලියන්න පුළුවන්. දැන් මෙතෙන්දි මට උගන්වන්න ඕන ඔයාලට මේ if එක ඇතුලේ අපිට වෙන ෆන්ක්ෂන්ස් පාවිච්චි කරන්නත් පුළුවන් කියන එක. ඔන්නතර අපි කිව්වා B5 අද දිනෙට වැඩිය වෙනස් වැඩි දවසක් නම්. ඕකේ කියන්න කිව්වා නැත්නම් ඕල්ඩ් කියන්න කිව්වා. දැන් බලන්න ඕල්ඩ්. ඇයි B5 තියෙන ඩේට් එක අද ඩේට් එකට වැඩිය විශාල නැහැ. ඒකට ඕල්ඩ් කියලා කිව්වා. එතකොට අපි මෙතෙන්ට ඉස්සරහ දවසක් දාමු 12යි 25 24 2021. දැන් බලන්න ඕකේ. දැන් පැහැදිලිද? ඔන්න එහෙනම් අපිට පුළුවන් if එකක් ASCII වෙන functions use කරන්නත් පුළුවන්. දැන් මම තව දෙයක් පෙන්නන්න තව example එකක් බලමු අපි. දැන් අපි ගමු මෙන්න මෙතෙන්ට අපි දාමු date කියලා දාමු. date. මේ cell එකේ අපිට enter කරන්න තියෙනවා date එක. එතකොට අපි ගමු මේ තව cell ටිකක් ගමු. මේ cell එකේ තියෙන value ටිකක්. දැන් මට ඕන මෙතෙන්ට මේ උඩ cell ටිකේ total එක ඕන මේ date කියන cell එකේ තියෙන අද date එක නම්. ඔන්න බලන්න මම ඉස්සෙල්ලා එතෙන්ට දැන් ඒතර today date එක enter කරගන්නම්. ඔන්න control එකත් එක semicolon press කරා date එක enter වුණා. දැන් මට ඕන මෙතෙන්ට මේ උඩ ටිකේ එකතු ඕනි මට මේ තියෙන්නේ current date එක නම්. බලමු කොහොමද ලියන්නේ equal if condition එක මොකද්ද? C2 C2 equal නම් to date. ඔන්න බලන්න to date. එහෙනම් මොකද්ද වෙන්න ඕන? දැන් මට ඕනේ මේ උඩ ටික එකතු කරන්නනේ. එහෙනම් අපි sum command එකේ sum function එක ඉගෙන ගත්තානේ. sum එකතු කරන්න මෙන්න මේ range එක. ඔන්න brackets close කරා. ඊළඟට false නම් වැඩේ අනිවාර්යෙන් කියන්න ඕනේ. ඒක මතකම තියාගන්න ඕනේ අපි false නම් අසත්‍ය නම්. දැන් අපි හිතමු අපිට මේ දුන්න condition එක අසත්‍ය නම් එකතු කරන්න තියෙන වෙන range එකක් කියලා. today නම් මේ range එක එකතු කරනවා. අසත්‍ය නම් අපි හිතමු වෙන range එකක් තියෙනවා. මෙතන තව range එකක්. ඒ ටික එකතු කරන්න ඕනේ කියලා. එහෙනම් අපිට ඒක කියන්නත් පුළුවන්. ඒතර ආයෙත් sum කියලා දීලා ඒ ටික කියන්න පුළුවන්. දැන් මම මොකක් type කරන්න එපා කියලා කියන්නම් අද date එක නෙමෙයි නා. ඔන්න බලන්න ඔයාලට මේකෙන් තේරුම් ගන්න ඕන මේ if function එක ඇතුලේ තව ඕන function එකක් use කරන්න පුළුවන් කියන එක. ඔන්න මම මේක enter කරා. මේ අද date එක නිසා total එක ආවා. දැන් මේකට අපි වෙන date එකක් දැම්මොත් 12/1/21. දැන් total එක නැහැ. දැන් පැහැදිලිද ඔයගොල්ලන්ට මේ if එක හරිම වැදගත්. ඒතකොට මේ if එක ඇතුලේ අපි කොහොමද තවත් functions එකතු කරගන්නේ තවත් functions ASCII පාවිච්චි කරන්නේ කොහොමද කියන එක හොඳට තේරුම් ගන්න ඕන. දැන් මෙතනින්ම ඔයාලට පැහැදිලිනේ. ඒතර අපි today කියන function එකත් පාවිච්චි කළා. ඊළඟට ඒ දුන්න ප්‍රකාශනයේ සත්‍ය නම් sum කියන function එකත් පාවිච්චි කළා. ඒතර ඔයාලා මේ if එකේදී සරලවම තේරුම් ගන්න ඕන දේ තමයි if එකේ කොටස් තුනක් තියෙනවා. logical test එක තියෙනවා, comma දාන්න ඕන, value if true තියෙනවා, comma දාන්න ඕන, value if false දාන්න ඕන. මේ part තුන අනිවාර්යයි කියලා මතක තියාගන්න ඕන. දැන් අපි value if false වලින් මොකුත් කරන්නේ නැත්නම් අපි මොකුත් කරන්නේ නැහැ කියලා කියන්න ඕන. අපි තුන් බිඳුවයි එන්න ඕන කියලා. එහෙනම් double quotation දාන්න නැතුව අපිට කියන්න පුළුවන් බිඳුවයි කියලා ඉවරලා. ඒතර මේකෙන් ඔයාලා idea එක ගන්න අනිවාර්යයෙන් මේ කොටස් තුන තියෙන්නම ඕන. ඔන්න බලන්න. එතකොට දැන් අපි මෙතෙන්ට අද date එක දැම්මොත් ඔන්න අපිට ලැබෙනවා total එක. එහෙනම් දැන් මේ කොහොමද if එක ඕගොල්ලෝ mix කරගන්නේ කියලා ඉවරලා එක එක function එක ඔයාලා කරන වැඩේට අනුව කියලා ඔයාලා හොඳට තේරුම් ගන්න ඕන. හරි දැන් ඊට ඔයාලට මම මේ පෙන්නනවා if එක මේ if කියන function එක පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම කිහිපයක්. අපි දැන් මේක තවදුරටත් කල්පනා කරමු. දැන් මට ඕන මම දැන් මේ ටික ඔක්කොම අක්ලා දාන්නම්. දැන් මට ඕන ඔන්න මෙතන තියෙනවා අපි හිතමු O level marks මේ තියෙන්නේ. දැන් මට මෙතෙන්ට ඕන වෙනවා මේ එක ranges අරගෙන එක range වලට අදාළව Aද Bද Cද Dද කියලා දෙන්න. දැන් අපිට ඕන 80ට වැඩි 80යි 100 අතර කට්ටියට එකක් දෙන්න, 70යි 80යි අතර කට්ටියට B එකක් දෙන්න. එතකොට 70යි 60යි අතර කට්ටියට C එකක් දෙන්න. 60යි 50යි අතර කට්ටියට S එකක් දෙන්න. ඊට අඩු කට්ටියට ෆේල් එකක් දෙන්න. ඔන්න එතකොට අපිට ඕන වෙනවා එක ranges තෝරගෙන ඒවට අදාළව values දෙන්න. එහෙනම් දැන් ඔයාලට මම මේ if එකේ පෙන්වන්නේ මේ if එක ASCII තව function පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයාලට මේ if එක ASCII තව if එකක් පාවිච්චි කරන්නත් පුළුවන්.
සරලව හිතන්න. දැන් අපි පළවෙනි කන්ඩිෂන් එක දෙනවා. මේ කන්ඩිෂන් එක true නම් මේ වැඩේ කරන්න කිව්වා. ඊළඟට අපි ඊළඟට ඒක අසත්‍ය නම් ඊළඟ තැනට යන්නේ. ඉතින් අසත්‍ය නම් කියන තැනට තව if එකක් දාන්න පුළුවන් අපිට. එතකොට if එකෙන් ආයෙ චෙක් කරලා බලන්න පුළුවන් මේ පළවෙනි කන්ඩිෂන් එක අසත්‍ය නම් වෙන කන්ඩිෂන් එකක් දීලා ඒක සත්‍යද බලන්න පුළුවන්. ඊළඟට ඒක අසත්‍ය නම් තව කන්ඩිෂන් එකක් දෙන්න පුළුවන්. ඔහොම if මෙහෙම එක දිගට වැලකට ගෙනියන්න පුළුවන්. එක ගුණයක් විදිහට ගෙනියන්න පුළුවන්. අන්න ඒ if එක දිගට ගෙනියන එකට කියන්නේ අපි nested if කියලා. ඒකට කියන්නේ nested if. ඒ කියන්නේ ගුණයක් if ගොඩක්. එහෙනම් දැන් අපි ඉගෙන ගමු nested if එක. දැන් උන අපි if එක පටන් ගන්නවා. ඔන්න main if එක ලිව්වා if කියලා. ඒතර ඔන්න මේ main if එක තමයි මේ කහ පාටින් මම පෙන්නන්නේ. ඔන්න මේ main if එක ඇතුලේ තමයි සම්පූර්ණ if ටික ලියාගෙන යන්න ඕන අපි. ඒතර මේ එකට පළවෙනිට තියෙන්නේ main if එක. ඔන්න දැන් බලන්න අපි if කියලා condition එක දුන්නා. පළවෙනි කොන්දේසිය දුන්නා. දැන් ඒ condition එක සත්‍ය නම් මෙන්න පළවෙනි result එක මෙතෙන්ට යනවා. ඒ condition එක අසත්‍ය නම් ඔන්න අපි ඒ අසත්‍ය නම් කියන වැඩේට තමයි මේ ඊළඟ සම්පූර්ණ if එක ලියන්නේ. ඒතර අපි බලනවා මේ condition එක අසත්‍ය නම් මේ කොන්දේසිය false නම් මෙන්න මේ ඊළඟට බලනවා ආශ්‍රයක් if එහෙනම් දෙවෙනි condition එකක් දීලා බලනවා ඒක සත්‍යද කියලා. ඒතර ඒක අසත්‍ය නම් බලනවා දෙවෙනි එක සත්‍යද කියලා. එහෙනම් ඒක සත්‍ය නම් result එක තමයි ඔන්න මෙතන ලියන්නේ. ඒතර if එකේ කොටස් තුනේ මෙතනක් තියෙන්නේ. if කිව්වා condition එකක් දුන්නා. ඔන්න මේ condition එක true නම් කරන වැඩේ ඔන්න මෙතන ලියනවා. ඊළඟට ඒකත් false නම් එහෙනම් ඒකත් false නම් ආය අපිට පුළුවන් ඔන්න තුන්වෙනි if එක පටන් ගන්නවා අපි. ඒතර හොඳට බලන්න දැන් මේ ඔන්න if එකේ condition එක සත්‍ය නම් කරන වැඩේ අසත්‍ය නම් කරන වැඩේ. ඒතර දැන් මේ ලියන යන පිළිවෙල අනුව බලන්න පළවෙනි if එකෙන් දුන්නා පළවෙනි condition එක. ඒක සත්‍ය නම් වැඩක් කරා. ඒතර පළවෙනි condition එක අසත්‍ය නම් දෙවෙනි if එකට ගිහිල්ලා බලනවා තව condition එකක් දීලා ඒ කොන්දේසිය සත්‍යද කියලා. එහෙනම් ඒක සත්‍ය නම් ඔන්න දෙවෙනි එකට ගියා. ඒක දෙවෙනි if එකේදී condition එක අසත්‍ය නම් ඔන්න ඒතර මේ if එකේ තියෙන තුන්වෙනි එකනේ value if false කියන ටිකනේ. ඔන්න ඒතර එතෙන්ට ගිහිල්ලා ආයි if value අපි තව condition එකක් දාලා. ඔන්න if condition 3 ඔන්න condition 3 එක සත්‍ය නම් කරන්න ඕන වැඩේ. ඔන්න condition 3 එක අසත්‍ය නම් result 4 එක. දැන් මෙන්න මෙහෙම අපිට if එක ASCII එක දිගට අපිට ඕන තැන්වල if ලිලිය එක දිගට කරගෙන යන්න පුළුවන්. මෙන්න මේ විදිහට if function එකේ පුළුවන් අපිට ඔක්කොම if 64ක් පාවිච්චි කරන්න පුළුවන්. එතකොට සම්පූර්ණ if 64ක් පාවිච්චි කරලා අපිට condition 64කට මේක ලියා ගන්න පුළුවන්. ඉතින් මේක හරිම වැදගත්. දැන් බලන්න අපි ගමු result sheet එකේදී. result sheet එකේදී අපිට බලන්න ඕන 40ට අඩු කට්ටිය fail. එහෙනම් පළවෙනි condition එකේදී 40ට අඩුයිද බලනවා. එහෙනම් fail කියන්න කිව්වා. එහෙම නැත්නම් ආයි if එකක් දාලා බලනවා 40ට අඩු නැත්නම් 60ට අඩුයිද බලනවා. එහෙනම් 60යි එතකොට මෙතනින් නිකම්ම range එක select වෙලානේ 60යි 44 කියලා. එයාලට දෙනවා S එකක්. ඊළඟට බලනවා ඒකත් අසත්‍ය නම් 60ට වඩා කුඩා නැත්නම් 60යි 80යි අතරද බලනවා. ඒතර 60යි 80යි අතර නම් C එකක්. ඒතර 80යි 90යි අතර නම් B එකක්. මෙන්න මේ විදිහට අපිට nested if එකේ එක දිගට if ලියාගෙන යන්න පුළුවන්. දැන් ඒතර මේ if එක පටලව ගන්න නැතුව හොඳටම තේරුම් ගන්න. දැන් ඔන්න බලන්න මේ main if එක open කරා bracket එක close කරා. ඒතර ඒකෙදී condition 1 result 1 මෙන්න මේ සම්පූර්ණ එක තමයි ඒක අසත්‍ය නම් කරන වැඩේ පළවෙනි if එක. ඔන්න දෙවෙනි if එක පටන් ගත්තා. මෙන්න bracket open කරා. මේ බලන්න මේ bracket close කරා. ඒතර if එකේ බලන්න condition 1 එක condition එක සත්‍ය නම් කරන්න ඕනි එක. ඒ කියන්නේ මේ if එකේ result 2 එක ඊළඟට මේ සම්පූර්ණ ටික තමයි මේ if එකේ false නම් කරන්න තියෙන වැඩේ. ඒතර ඔයාලා හොඳටම තේරුම් ගන්න ඕන අපි දැන් මේ වරහන් දාගෙන යනකොට brackets දාගෙන යනකොට අපි හරියටම දාපු if ගාන අන්තිමට close කරන්නම ඕන. දැන් මෙතන if 3ක් පාවිච්චි කරලා තියෙනවා bracket 3ක් එන්න ඕනේ ඒතර අන්තිමට. ඇයි මේ main bracket එක ඇතුලේ තමයි ඉතින් ටික ලියුවේ. ඊළඟට මේ if එක තනියෙන් ගත්තාම මේ if එකේ main brackets ඇතුලේ තමයි ඊළඟ ටික ලියුවේ. එහෙනම් ඔන්න ඔයාලා හොඳටම තේරුම් ගන්න ඕන මේකේ if එක ඇතුලේ කොහොමද අපි තවත් if ලියාගෙන යන්නේ කියලා. දැන් මම ඔයාලට මෙතනදී පෙන්නන්නේ
කන්ඩිෂන් එක සත්‍ය නම් කරන්න වැඩයි අසත්‍ය නම් තව if ගන්න. ඉතින් ඔයාලගේ වැඩේට අනුව ඔයාලට පුළුවන් කන්ඩිෂන් එක සත්‍ය නම් තව if එකක් දාන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ දාන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි එක කොන්දේසියක් දුන්නා. ඒ කොන්දේසිය සත්‍ය නම් තව කොන්දේසියක් සත්‍යද කියලා බලනවා. ඒක සහ මේකද කියලා බලනවා. එහෙම ඔයාලට ඕන නම් ඒ සත්‍ය නම් if එකක් දාන්නත් පුළුවන්. අසත්‍ය නම් if එකක් දාන්නත් පුළුවන්. කොහොම හරි මේ nested if කියන එකේදී if එක ඇතුලේ සම්පූර්ණ if පුළුවන් 64ක්. if එක ආසේ තව if පාවිච්චි කරන්න පුළුවන්. ඒතකොට සම්පූර්ණ if ගන්න 64ක් පාවිච්චි කරන්න පුළුවන්. මේක හොඳටම තේරුම් ගන්න. දැන් අපි පොඩි එක්සැම්පල් දෙක තුනක් කරලා බලමු. ඒතරාලට මේක හොඳටම තේරෙයි. දැන් අපි බලමු රිසල්ට් ෂීට් එකට අදාළ කැල්කියුලේෂන්ස් ටික කරලා බලමු if එක ලියලා බලමු. හොඳයි දැන් අපි බලමු A level රිසල්ට් ෂීට් එකක්. දැන් අපි මෙන්න මෙහෙම හිතමු අපි 0යි 100යි අතර මාක්ස් තියෙනවා. ඒතර 0යි 40යි අතර F එකක් ෆේල්. 40යි 55යි අතර S එකක්. 55යි 75යි අතර C එකක්. 75යි 85යි අතර නම් B එකක්. 85යි 100 අතර නම් A එකක්. ඔන්න මම මෙතන ඒ ටික ලියලා පෙන්නලා තිනවා. දැන් බලමු අපි කොහොමද මෙතන ලියන්න පටන් ගන්න කියලා. දැන් අපිට පුළුවන් ඉස්සෙල්ලා දැන් අපි යන්න ඕනේ එක පැත්තක ඉඳලා අනිත් පැත්තට. එක්ක අඩු පැත්තේ ඉඳලා වැඩි පැත්තට, එක්ක වැඩි පැත්තේ ඉඳලා අඩු පැත්තට. අපි ඉස්සෙල්ලාම ලියමු බලන්න අඩු පැත්තේ ඉඳලා වැඩි පැත්තට යන්න. equal if දැන් ඔන්න බ්‍රැකට්ස් ඕපන් කරා. අපි ඉස්සෙල්ලාම බලමු 40ට වඩා කුඩාද කියලා. එතකොට අපි බලන්න ඕන කවුද සෙල් එක තමයි C6 C6 කියන සෙල් එක less than the 40. C6 less than the 40. අපි බලනවා less than the 40 කියලා. ඔන්න එතන 40ට වඩා කුඩා නම් අපි කියනවා යාට F එකක්. දැන් ඔන්න මෙතනදී තේරුම් ගන්න ඕනේ ඒ කියන්නේ 40 නම් යාට F එකක් නෙමෙයි. ඉතින් අපිට 40 නම් ඒත් ෆේල් නම් අපි මොකද කරන්න ඕනේ මෙතන 41යි කියලා දෙන්න ඕන. 40ට වඩා කුඩා නම් ඔන්න F එකක් කිව්වා. එහෙම නැත්තම් ඔන්න කමා දැම්මා. එහෙම නැත්තම් ආයි F එකක් දැම්මා. 40ට වඩා කුඩා නැත්තම් අපි බලමු C6 කුඩයිද? ඒ කියන්නේ ඔන්න මෙතන මේ 40ට වඩා කුඩා නැල්ලු. එහෙනම් 40ට වඩා වැඩිනේ. එහෙනම් 40ට වඩා වැඩි නම් අපි බලමු එයා 55ට වඩා අඩුද කියලා. less than the 55. එහෙනම් මෙතනින් නිකම්ම ෆිල්ටර් වෙලා තිනවා 40යි 55යි අතර කියලානේ. 40ට කුඩා නිසා කුඩා නම් මෙතන F වෙන්න බෑ. 40ට කුඩා නැති නිසා තමයි මෙතෙන්ට ගියේ. ඉතින් එතකොට ඒ කියන්නේ 40ට වඩා විශාලයි. එහෙනම් අපි බැලුවා 40ට වඩා විශාල නම් 55ට වඩා කුඩාද කියලා ඉවරලා. 55ට වඩා කුඩා නම් එයාට දෙන්න S එකක්. එතකොට මෙතෙන්දි කියුනේ 40යි 55යි අතර නම් S එකක් කියන එක. ඔන්න දැන් ඒතර මේ if එක. ඒතර ඒ if එකත් අසත්‍ය නම් ආයෙ දානවා if එකක්. if C6 less than the ඊළඟට කීයද 75නේ. 75ට වඩා කුඩාද? ඒතකොට දැන් මෙතනින් නිකම්ම ෆිල්ටර් වෙලා තියෙන 55යි 75යි අතර කියලා. ඒ 55ට කුඩා නැති නිසානේ මෙතෙන්ට ගියේ. කියන්නේ 55ට වඩා විශාල නිසානේ මෙතෙන්ට ගියේ. එහෙමනම් අපි කියනවා දෙන්න 75යි මේ 55 අතර නම් C එකක්. C එකක් දෙන්න. එහෙමත් නැත්නම් ඔන්න ආයි if එකක්. එහෙමත් නැත්නම් අපි බලනවා C6 less than the කීයද 75ට කුඩා නැත්නම් 75ට වඩා විශාලයි. ඒ කියන්නේ 85ට කුඩායිද බලනවා. 85 නම් එහෙනම් එයාට දෙන්න B එකක්. දැන් එහෙමත් නැත්නම් 85ට කුඩාත් නැත්නම් දැන් ඔයාලට ඕන නම් පුළුවන් 85ට කුඩා නැත්නම් ආයි if එකක් දාලා බලන්න 100ට වඩා කුඩාද කියලා. නමුත් මෙතෙන්දී එහෙම කරන්න අවශ්‍ය වෙන්නේ නැහනේ. 85ට වඩා කුඩා නැහැ කියන්නේ මෙයා අනිවාර්යෙන් 85ට වඩා මාක්ස් අරන් තින්නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙතන කෙලින්ම යාට A එකක්. ඔන්න දැන් අපි තොරණ පිළිවෙලට ලියාගෙන ගිහිල්ලා ඉවරයි. දැන් ඔන්න අපි මේ බ්‍රැකට්ස් ක්ලෝස් කරන්න පටන් ගන්න ඕන. දැන් මෙන්න මේ if එක ක්ලෝස් වෙන්න බෑ. ඔන්න එක බ්‍රැකට් එකක්. ඔන්න දැන් මේක එයාලා කලර් කරලම පෙන්නනවා හරි ලේසි අපිට. ඔන්න ඊළඟට මේ if එක ක්ලෝස් කරන්න එපා අපි. ඔන්න මේ if එකට බ්‍රැකට් එකක්. ඊළඟට මේ if එක ක්ලෝස් කරන්න එපා. ඔන්න මේ if එකට බ්‍රැකට් එකක්. ඊළඟට මේ if එක main if එක ක්ලෝස් කරන්න ඕන. ඔන්න බ්‍රැකට් එකක්. දැන් ඔයාලට පේන විතර බ්‍රැකට්ස් කීයද? 1 2 3 4යි. බ්‍රැකට්ස් 4ක් ක්ලෝස් කරා අපි. ඒ කියන්නේ අපි මේකේ සම්පූර්ණයෙන් පාවිච්චි කරලා තියෙන්නේ if 4යි. 1 2 3 4යි. ඔන්න බලන්න ඔයාලට තේරෙනවද කියලා. දැන් මේක එන්ටර් කරොත් මෙන්න රිසල්ට් එක.
අපිට හරිම සරලව එතකොට ඔන්න ලියන්න පුළුවන්. දැන් අපි මාක්ස් වෙනස් කරොත් ඒ වෙනස් කරන මාක්ස් වලට අදාළව මෙතන රිසල්ට් එක ලැබෙනවා අපිට නේද? දැන් මේ රිසල්ට් එක පහළට ඕන අපිට මෙන්න මෙහෙම පල්ලෙහාට ඩ්‍රැග් කරලා කොපි කරගන්න පුළුවන්. දැන් පේනව නේද? හරිම ලේසියෙන් අපි ඔන්න එතකොට මාක්ස් වලට අදාළව රිසල්ට් එක දෙන්න ලිව්වා. මේ තමයි එහෙනම් nested if එක. හොඳද අපි ඉක්මනටම අනිත් පැත්තට ලියලා බලමු. වැඩි පැත්තට. ඒතර දැන් අපි පටන් ගන්න ඕන 85න් 85ට විශාල නම් කියලා. හැබැයි දැන් උනාලා තීරුම් ගන්න ඕන අපි දැන් කලින් ක්‍රමයේදී අඩු පැත්තට දීගෙන ගියාම අපි කිව්වේ 85ට කුඩා නම් b එකක් කියලානේ අපිට ආවේ. ඒතකොට 85ට හම්බෙන්න ඕන a එකක්. එහෙනම් දැන් මෙතනදී අපි පටන් ගන්න ඕන මෙහෙමයි. if සෙල් එක මොකද්ද C6 greater than නම් දැන් 85 නෙමෙයි 84 වෙන්න ඕන. මොකද 85ට a එකක් හම්බෙන්න ඕන නිසා. එහෙනම් ඕන දැන් a එකක් දෙන්න. ඒක හරි else නම් if C6 greater than නම් 75 නෙමෙයි 74 වෙන්න ඕන. දැන් 74ට b එකක් දෙන්න. ඒතර 75යි තියෙනවා එතෙන්දී. if C6 greater than නම් 54 වලට එහෙනම් යාට c එකක් දෙන්න. ඔන්න ඊළඟට if C6 greater than 39 නම් එයාට S එකක් දෙන්න. එහෙමත් නැත්නම් ඒ කියන්නේ 40 පල්ලෙහා කට්ටියට F එකක් දෙන්න fail. ඔන්න පළවෙනි if එක හොවා දෙවෙනි if එක close කරා තුන්වෙනි if එක close කරා හතරවෙනි if එක close කරා. ඔන්න දැන් තේරෙනව නේද ඔයාලට කොහොමද අපිට ඕන ascending order එකට හරි descending order එකේදී හරි ඒ කියන්නේ අඩු පැත්තේ ඉඳලා වැඩි පැත්තට හරි වැඩි පැත්තේ ඉඳලා අඩු පැත්තට හරි if එක ලියාගෙන යන්න පුළුවන්. ඒතර අපි එතෙන්ට අදාළ වෙන ගල්ප ගන්න ඕන. ඔන්න ඒකමයි. දැන් පැහැදිලි නේද? ඔන්න ඒකට අදාළ රිසල්ට් එක. හොඳයි මම හිතනවා එහෙනම් ඔයාලට මේක හොඳටම තේරෙන්න ඇති කියලා if එක. මම if එකේ තව අවස්ථාවක් පෙන්නන්නම් ඉක්මනටම. ඊට ඉස්සෙල්ලා බලන්න total එක ගන්න කොහොමද මෙතන equal sum කිව්වා range එක දුන්නා නේද? මේ range එකේ sum එක තමයි එතනට ගත්තේ. දැන් අපිට average එක ඕන. ඔන්න මෙතනදී මේ average කියන function එකත් ඉගෙන ගන්න equal average කියලා function එකක් තියෙනවා. average එක දෙන්න මෙන්න මේ ටිකේ මේ range එකේ. ඒතර average කියන function එකේ average එක ගන්න පුළුවන්. මොකද average එක කියන්නේ total එක බෙදනවා subjects ගානේ. ඔන්න ඒතර average එක. පැහැදිලි නේද? හොඳයි මම දැන් තව එකක් ඉක්මනින් පෙන්නන්නම්. දැන් අපි අර කලින් pay sheet එක හදද්දී service එක බලලා service එකට අනුව allowance එකක් දුන්නානේ. ඉතින් දැන් අපිට දැන් service එකට අනුව allowance එක දෙන එකත් මේ if එකෙන් ලේසියෙන් කරන්න පුළුවන්. දැන් අපි ගමු service එක අවුරුදු 12යි. දැන් අපිට ඕන අවුරුදු 10ට වැඩි කට්ටියට 10යි අවුරුදු 6ට වැඩි 6යි 10 අතර කට්ටියට 8000යි එහෙම එක රේන්ජ් එකකට දෙන්න. ඉතින් if එකෙම පුළුවන් අපිට ඒක equal if B4 greater than නම් 10ට අවුරුදු 10ට වැඩි නම් එයාට දෙනවා අපි 10000ක්. එහෙම නැත්නම් if අවුරුදු B4 greater than අපි අවුරුදු 7ට වැඩි කියලා 7ට වැඩි නම් අපි දෙනවා රුපියල් 7000ක්. එතන මෙතනදී නිකම්ම අපි රේන්ජ් එක හදලා නේද? ඒ කියන්නේ 10ට වැඩි කට්ටියට 10යි 7යි 10 අතර කට්ටියට. ඒ කියන්නේ 8 9 10 කියන කට්ටියට රුපියල් 7000යි. ඊට පස්සේ if දානවා B4 greater than නම් අපි තුමු අවුරුදු 4ට වැඩි සර්විස් එකක් තියෙනවා නම් එයාට දෙනවා රුපියල් 5000ක්. එහෙමත් නැත්නම් ඒ කියන්නේ අවුරුදු 4ට වැඩි සර්විස් එක අඩු කට්ටියට එයාලට අපි දෙනවා. ඒ කියන්නේ අවුරුදු 4ට වෙනකන් කට්ටියට එයාලට අපි රුපියල් 3000ක් දෙනවා. මම දැන් මේ වගේ දෙයකදීත් අපිට if එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් එහෙනම් ඔයාලා මේකෙන් if එක හොඳටම තේරුම් ගන්න ඕන. අපිට if එකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්. මුළු Excel වල කරන කැල්කියුලේෂන් ගොඩාක් ඒ වගේදී අපිට මේ if එක වැදගත්ම වෙයි. ඔන්න එතකොට අපි ගමු අවුරුදු 3ට සර්විස් එකට 3000යි අවුරුදු 6යි නම් 5000යි අවුරුදු 8යි නම් 7000යි. දැන් තේරුණානේ නේද? මේ තමයි එහෙනම් if එකේ තවත් අවස්ථාවකට පාවිච්චි කරන විදිය. හොඳයි. එහෙනම් මම හිතනවා ඔයාලා if එක හොඳටම තේරුම් ගන්න ඇති කියලා. මේ if එකත් එක්කම තව උගන්වන්න ඕන දෙයක් තියෙනවා. තව ඔපරේටර්ස් වර්ගයක්.
අපි ඒ ඔපරේටර් වර්ගෙත් ඉගෙන ගමු. ඒකත් වැදගත්ම එකක්. මේ දැන් ඔයාලා ඉගෙන ගන්න ලොජිකල් ඔපරේටර්ස්. එහෙනම් ලොජිකල් ඔපරේටර්ස් වල පළවෙනි එක තමයි මේ උගන්වන්නේ මම AND ඔපරේටර් එක. මේ AND ඔපරේටර් එක කියන එක සරලවම තේරුම් ගන්න AND කියලා කියන්නේ සහ කියන එකනේ. එහෙනම් අපි AND කියලා ඉවරලා ආගියුමන්ට්ස් ගොඩක් දුන්නොත්, කන්ඩිෂන් ගොඩක් දුන්නොත්, ඒ සියල්ලම සත්‍ය නම් විතරක් ලැබෙන උත්තරේ සත්‍යයි වෙනවා. ඔන්න ඒතර අපිට ඕනි වෙනවා යම් කිසි කොන්දේසි දෙකක් කියලා හිතමු. කොන්දේසි දෙකක් සත්‍යද බලන්න. මේ දෙකම සත්‍ය නම් විතරයි අපිට වැඩක් කරන්න ඕන. ඔන්න ඒතර ඔයාලා පාවිච්චි කරන්න ඕනේ AND ඔපරේටර් එක. ඔන්න මම ඔයාලට සරල උදාහරණයක් දෙන්නම්. අපි ගමු පේ ෂීට් එකේ තියෙනවා සර්විස් කියලා එකක් තියෙනවා. සර්විස් කියන්නේ අවුරුදු කීයක් වැඩ කළාද කියලා තියෙනවා. ඊළඟට අපි ගමු එයාගේ තියෙනවා මෙතන අපි ගමු බේසික් සැලරි කියලා ගමු. බේසික් සැලරි එක තියෙනවා. අපි තුමාගේ බේසික් සැලරි එක තියෙනවා 18500යි කියලා. දැන් අපිට මෙයාට එලවන්ස් එකක් දෙන්න ඕන වෙනවා. අපිට මෙයාට එලවන්ස් එකක් දෙන්න ඕන වෙනවා. මෙයාගේ සර්විස් එක අවුරුදු 5ට වඩා විශාලයි සහ බේසික් සැලරි එක අඩුයි නම් 20000ට වඩා. මොනතර කොහොමද අපි ඒක ලියන්නේ? equal if එකකින් අපි දැන් මේක කරන්න ඕනේ if දැන් ඔපරේටර් එක මොකද්ද? AND ඔපරේටර් එක AND මොකද්ද වෙන්න ඕන? බේසික් සැලරි එක තියෙන සෙල් එක B3 greater than 5 සහ ඒ කියන්නේ මෙයාගේ සර්විස් එක වැඩි අවුරුදු 5ට වැඩිය. D3 කියන්නේ යාගේ සැලරි එක කුඩායි 20000ට වඩා නම්. ඔන්න එහෙනම් එයාට දෙනවා අපි කීයක්ද? රුපියල් 5000ක එලවන්ස් එකක්. එහෙම නැත්නම් දෙන්නේ නැහැ. ඔන්න ඔහොම ගමු. දැන් ඔන්න මේ බලන්න ලිව්ව විදිය if and B3 greater than 5, D3 less than 20000. 20000ට අඩු නම් ඔන්න 5000ක් දෙන්න කිව්වා. ඔන්න දැන් මෙයාට 5000ක් හම්බුණා. දැන් බලන්න මේකෙන් අපි අදහස් කරේ මෙයාගේ සර්විස් එක තියෙනවා වැඩියෙන්. නමුත් සැලරි එක අඩුයි. ඒ නිසා එයාට එලවන්ස් එකක් දෙනවා. ඒතර දැන් සර්විස් එකත් අඩු වුණොත් ඔන්න එයාට හම්බෙන්නේ නැහැ. සර්විස් එක අඩුයි, සැලරි එක අඩු වුණාට හම්බෙන්නේ නැහැ. ඒතර AND කියන එකෙන් එහෙනම් සරලවම කියන්නේ සහ කියන එක. ඒතර සර්විස් එක අඩු කිසිම අවස්ථාවක එයාට මේ සැලරි එකක් හම්බෙන්නේ නැහැ. ඒ වගේම තව බලමු අපි. ඔන්න දැන් සර්විස් එක 7යි. ඒක හරි. හැබැයි එයාගේ සැලරි එක 25000යි. 20000යි කියමු. දැන් බලන්න. එතකොට හම්බෙන්නේ නැහැ. එහෙනම් මෙතෙන්දී අපි ලස්සනටම ෆිල්ටර් කරගත්තා. සර්විස් එක වැඩියෙන් තියෙන නමුත් 20000ට වැඩිය අඩුවෙන් නම් පඩි තියෙන එයාට දෙනවා අපි එලවන්ස් එකක් කියලා හදාගත්තා. දැන් එහෙනම් AND ඔපරේටර් එක තේරෙනව නේද? AND ඔපරේටර් එකකින් කරන්නේ ලබා දෙන ප්‍රකාශන සියල්ලම සත්‍ය නම් සත්‍යයි කියන එක තමයි AND ඔපරේටර් එකකින් කරන්නේ. ඔන්න මේක හොඳින්ම තේරුම් ගන්න මේක අපිට වැදගත්ම දෙයක්. ඊළඟ ලොජිකල් ඔපරේටර් එක තමයි O ඔපරේටර් එක. O ඔපරේටර්. ඒතර O කියන්නේ හෝනේ, AND කිව්වේ සහ O කිව්වේ හෝ. හෝ කියලා කිව්වම ලබා දෙන ප්‍රකාශන වලින් එකක් හෝ සත්‍ය නම් සත්‍යයි. ඔන්න සරල උදාහරණයක් ගමු. දැන් අපිට ඕන මේ එලවන්ස් එක දෙන්න පඩිය 20000ට අඩුයි හරි සර්විස් එක 5ට අඩුයි හරි නා. 4 අඩුයි වැඩිනේ අපි ගත්තේ නේද? 4 වැඩි හරි බේසික් සැලරි එක 20000ට අඩුයි හරි නම්. ඒ දෙකෙන් කෝක වුණත් එයාට එලවන්ස් එකක් දෙන්න ඕනේ. එහෙනම් අපි ලියන්න ඕනේ මේ විදිහට මේ equal if ඔන්න O දැන් හෝ O එක O B3 විශාලයි නම් 7ට හෝ D3 කුඩායි නම් 20000ට මේ දෙකෙන් කෝක වුණත් එයාට අපි දෙනවා රුපියල් 5000ක්. ඔන්න බලන්න ඕකත් ඒතර තව වැදගත්ම එකක් හෝ කියන එක. හරිද? ඒතර මේ හෝ කියන එකේදී ඒතර දෙකෙන් එකක් හෝ සත්‍ය නම් මේ උත්තරේ ලැබෙනවා. ඒ කියන්නේ මෙයාගේ සර්විස් එක 7ට වඩා වැඩි වෙලා තිබ්බත් එයාට හම්බ වෙනවා රුපියල් 5000ක්. ඒක වැඩි වෙලා තිබ්බත් බේසික් සැලරි එක අඩු වෙලා තිබ්බොත් 20000ට ඒත් 5000ක් හම්බ වෙනවා. ඔන්න බලන්න දැන් සර්විස් එක අපි තුම අවුරුදු 8යි. ඔන්න ඒතරට 5000ක් හම්බුණා. ඔන්න සර්විස් එක 5යි. ඔන්න ඒතර නෑ. හැබැයි යාගේ බේසික් සැලරි එක බේසික් සැලරි එක අඩුයි 10යි. ඔන්න දැන් ඒත් එයාට හම්බ වෙනවා 5000ක්. පැහැදිලිද? එහෙනම් O කියලා කිව්වේ හෝ කියන එක. ඒ කියන්නේ O ඔපරේටර් එක පාවිච්චි කරද්දී ලබා දෙන ප්‍රකාශන වලින් එකක් හෝ සත්‍ය නම් සත්‍යයි. AND කියන එකේදී ලබා දෙන ප්‍රකාශන සියල්ලම සත්‍ය නම් විතරක් සත්‍යයි. ඔන්න එහෙනම් මේකත්
හොඳටම මතක තියාගන්න මේ වැදගත්ම ඔපරේටර් එකක් තමයි මම මේ කියලා දුන්නේ. ඊළඟ ඔපරේටර් එක not ඔපරේටර් එක. ඔයාලා මේ දැන් දකින්නේ not ඔපරේටර් එක. not කියන්නේ නැත කියන එක. ඒතකොට සත්‍ය නම් අසත්‍යයි, අසත්‍ය නම් සත්‍යයි. මේක ඉච්චරම වැදගත් වෙන එකක් නෑ. නමුත් ඔයාලා මේක දැන් ටික මතක තියාගන්න. not ඔපරේටර් එකෙන් කරන්නේ අපි ලබා දෙන ප්‍රකාශනයේ සත්‍ය වුණොත් ලැබෙන උත්තරය අසත්‍යයි. අසත්‍ය වුණොත් ලැබෙන උත්තරේ සත්‍යයි. හොඳයි දැන් අවසාන වශයෙන් මම ඔයාලට මේක සමරයිස් කරලා පෙන්නන්නම්. දැන් අපි පොඩි සර්කිට් ඩයග්‍රෑම් එකකින් මේක හරියටම තේරුම් ගමු. AND ඔපරේටර් එක කියලා කියන්නේ ඒතර සහ කියන එක. සහ කියන එකේදී වෙන්නේ ලබා දෙන ප්‍රකාශන සියල්ලම සත්‍ය නම් සත්‍යයි කියන එක. දැන් මේකේ බලන්න මේ බල්බ් එක ඔන් වෙන්න නම් 1 2 3 4 කියන ස්විච් ඔක්කොම ඔන් කරන්න ඕන. සේරම ස්විච් ඔන් කරොත් විතරයි මේ බල්බ් එක ඔන් වෙන්නේ. ඔන්න AND කියන්නේ හරිම සරලයි. ප්‍රකාශන සියල්ලම සත්‍ය නම් සත්‍යයි. ඊළඟ එක O ඔපරේටර් එක. ඒතර O කියලා කියන්නේ හෝ කියන එක. හෝ කියලා කිව්වම ලබා දෙන ප්‍රකාශන වලින් එකක් හෝ සත්‍ය නම් ප්‍රකාශනය සත්‍යයි. ඒ කියන්නේ කන්ඩිෂන් කිහිපයක් දීලා එකෙන් එකක් හරි සත්‍ය නම් වැඩ කරන්න කියන්න පුළුවන්. මේ ස්විච් 1 2 3 4 කියන කොයි ස්විච් එක ඔන් කරත් බල්බ් එක ඔන් වෙනවා. දෙකක් වුණත් තුනක් වුණත් හතරම වුණත් කොයි එක ඔන් කරත් ඔක්කොම ඔන් වුණත් ප්‍රකාශනය සත්‍යයි. ඊළඟට not operator එක. not operator එකෙන් කියන්නේ මේ අපි ලබා දෙන ප්‍රකාශනයේ සත්‍ය වුණොත් ලැබෙන උත්තරය අසත්‍ය වෙනවා. දැන් මෙතනින් අත ස්විච් එක ඔන් කරොත් බල්බ් එක ඕෆ් වෙනවා. ස්විච් එක ඕෆ් කරොත් බල්බ් එක ඔන් වෙනවා. දැන් පැහැදිලි නේද? මේ තමයි එහෙනම් ලොජිකල් ඔපරේටර්ස් ටික. හොඳයි එහෙනම් මම පාඩම නතර කරන්න ඉස්සෙල්ලා මම ඔයාලට පොඩි ප්‍රොජෙක්ට් එකක් දෙන්න. ඔයාලා ඉලෙක්ට්‍රිසිටි බිල් එක තනියෙන් කරලා බලන්න. ඒතර ඉලෙක්ට්‍රිසිටි බිල් එක කිව්වේ දැන් අපේ ගෙදර ලයිට් බිල හදන විදියක් තියෙනවා. අපේ මීටර එකේ දුවලා තියෙන යුනිට් ගාණක් තියෙනවා මාසෙට. ඒතර මේ දුවලා තියෙන යුනිට් ගාණ අපි පාවිච්චි කරලා තියෙන ඒකක ගාණට අදාළව ලයිට් බිල හැදෙන්නේ. ඒක හැදෙන්නේ මෙහෙමයි. පළවෙනි යුනිට් 30ට එක ගාණක්. ඊළඟ යුනිට් 30 ඉඳලා ඊළඟ 60ට යනකම් එක ගාණක්. ඊළඟට 60 ඉඳලා 90ට යනකම් තව ගාණක්. 90 ඉඳලා 120ට යනකම් තව ගාණක්. 120ට වැඩි වුණාම තව ගාණක්. ඒතර ඔයාලට පේන්න ඕනේ මේක ලොකු පරාසයක් තියෙන්නේ. එක රේන්ජස් වලට කඩලා එක කොටස් වලට වෙන වෙනම ආය කරනවා. ඒ ඉලෙක්ට්‍රිසිටි බිල් එකේ කියලා තියෙන ආය කරන විදිය ඔයාලා තනියෙන් මෙන්න මේක if එක පාවිච්චි කරලා බලන්න. මම මගේ ඊළඟ ලෙසන් එකෙන් ඔයාලට ඉලෙක්ට්‍රිසිටි බිල් එක හදලා පෙන්නන්නම්. එහෙනම් එතකන් ඔයාලා මේක තනියෙන් කරලා බලලා තියන්න. හොඳයි. එහෙනම් මම හිතනවා ඔයාලට අද මේ පාඩම තේරෙන්න ඇති කියලා. ඔයාලා තාමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න, like එකක් දාන්න, share කරන්න, bell icon එක click කරොත් ඔයාලට මම ඊළඟ වීඩියෝ දැම්මම දැනගන්න පුළුවන්. එහෙනම් ඔයාලට සුබ දවසක්.